समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गे मुक्खधम् धम्मत् सविन कालो अयं बधन्ता धम्मत् सविन कालो अयं बधन्ता धम्मत् सविन कालो अयं बधन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से උතුම් ධර්ම අභිසමය පිණිස අද දවසේ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කිරීම උදෙසා සදැහැති දායකත්වය සිදු කරනු ලබන්නේ ගණේමුල්ල ගලහිටියාවේ පදිංචි ඉසුරු උඩවත්ත මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ලෝක සත්වයන්ට උතුම් ධර්මාභි සමය පිණිස උපකාරක ධර්මයක් සිද්ධ කිරීමේ මූලික අරමුණ පෙරදරි කරගෙන අපි බුදු බණ විදිහට බොහෝ ධර්මයන් තමන්ගේ ජීවිත තුළ ශ්‍රවණය කරගෙන යම් යම් අවබෝධයන්ට යම් යම් දැනගැනීම් වලට ජීවිතේ පත් වෙලා තියෙනවා. ශාස්ත්‍රඥ වහන්සේ මුල් කොටගෙන ධර්මයේ පවතින බව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. නමුත් අපි තේරුම් ගන්නට උවමනයි ශාස්ත්‍රඥ වහන්සේ මුල් කරගෙන ධර්මයේ පවතිනවා කියලා කිව්වට පස්සේ මේ බුදු බණ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පවතින යථාර්ථය මූලික වශයෙන් අවබෝධයට පත් කරගත්ත නිසා තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ මුල් කොට ධර්මයේ පවතිනවා කියලා කියන්නේ. ඒ අරුණකොට ධර්ම අභිසමය වීම කියන එක උපතින් බෞද්ධ විච්ච බෞද්ධයාට පමණක් සීමා වුණු කාරණාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අපිට ලෝකේ යථාර්ථය ඇත්ත ඇති සැටියෙන් පෙන්වා වදාලා. එතකොට මේ ඇත්ත අවබෝධ කර ගැනීම පිණිස Taman ජීවත් වෙන පරිසරය හැදෙන වැඩෙන සමාජය හෝ Taman අදහන ආගම මූලික කාරණාවක් බවට පත් වෙන්නේ නැහැ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයන්ගේ යහපත පිණිස සුඛ විහරණයේ පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කොට වදාළේ. එතකොට අපි කියනවා බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්මපරියාය තමයි පරම සත්‍ය. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය. එතකොට අපිට පැහැදිලි වෙන්නට උවමනයි මේ සත්‍ය හැර සත්‍යයක් ලෝකේ තියෙන්න බෑ. ඒක නොතේරෙනකන් ඒක අවබෝධයටපත් නොවනකන් අපිට ලෝකයේ සත්‍ය විදිහට යමක් තියෙන්න පුළුවන්. විවිධ නිගමන ඔස්සේ පරීක්ෂණ ඔස්සේ හොයාගත්ත බහැගත්ත සත්‍ය මේකයි කියලා දැනගත්ත ඇත්තක් ජීවිතේ තියෙන්න පුළුවන්. මෙන්න මේක තමයි ඇත්ත කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පවතින පරම ඇත්ත දේශනා කළා කියනකොට අර නිගමන නිරීක්ෂණ පරීක්ෂණ ඔස්සේ හොයාගත්ත ඇත්ත වාගේ ඇත්තක් නෙවෙයි ඒක. ලෝකේ පවතින සියලු දෘෂ්ටි සියලු මතවාද සියලු නිගමන වලට පොදු වෙච්ච යථාර්ථයක් තමයි භාග්‍යවතුන් වහන්සේ
චතුරාර්ය සත්‍ය ධර්මයේ විදිහට දේශනා කොට වදාරන්නේ. අපි එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මාර්ගයේ ප්‍රතිපදාව බුද්ධ ශාසනය තුල පෙන්වුවම අපිට බොහෝ වෙලාවට ඒ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්ම කාරණා අපි කියවනකොට අපි තේරුම් ගන්නකොට අපිට විවිධ විදිහට තේරෙන්න පුළුවන්. දැන් අපි බැලුවම අද වෙනකොට අපිට ධර්ම දේශනා බොහෝමයක් ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසෙනවා. එහෙම ශ්‍රවණය කරනකොට අපිට එක එක විදිහට එක එක ආකාරයට ධර්මයේ විග්‍රහ කරනවා විස්තර කරනවා ඇහෙන්න ලැබෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ පෙන්නපු යථාර්ථ ධර්මයේ ස්වභාවය තමයි මොන කෝණකින් විග්‍රහ කළත් කුමන ආකාරයක දෙයක් අත්දැකීමක් ලැබුවත් ඒ සියල්ලටම පොදු වෙච්ච යථාර්ථයක් තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. ඒ යථාර්ථවාදී දර්ශනය මේ ලෝකය තුල පවතින කිසිම දෘෂ්ටියකින් නිගමනයකින් මතවාදයකින් ඛණ්ඩනය කරන්න බෑ. ඒක තමයි විශේෂත්වය. ඒ එසේ නොවේ මෙසේ කියා ප්‍රකාශයට පත් කළ හැකි කෙනෙක් තුන් ලෝක ධාතුවේම නොමැති බව තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්නන්නේ. යම් කිසි කෙනෙක් ඒක එසේ නොවේ මෙසේ කියලා කියනවා නම් ඒ අනවබෝධය නිසා කරනු ලබන ප්‍රකාශයක්. නමුත් ඒ ප්‍රකාශය දෘෂ්ටියකට කොටු වෙනවා. දෘෂ්ටියක් ඇතුලේ කොටු වෙලා කරන ප්‍රකාශයක් බවට පත් වෙනවා. එහෙනම් බුදුදහමේ පවතින විශේෂත්වය තමයි කිසිම දෘෂ්ටියකට කොටු නොවීම, කිසිම නිගමනයකට කොටු නොවීම, කිසිම මතවාදයකට කොටු නොවීම. ධර්ම අභිසමය වෙනකොට ඒ ධර්ම අභිසමය තුල දෘෂ්ටියක් තියෙන්න පුළුවන් කමක් නැහැ. නිගමනයක් තියෙන්න පුළුවන් කමක් නැහැ. බැස ගැනීමක් තියෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි බොහෝ වෙලාවට නිවන් දැකීම විදිහට යම් දෙයක් ජීවිතේ බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි ජීවත් වෙන සක්කාය දිට්ඨිය ඇතුළේ ඉඳලා අපි ගත්ත නිගමන තීන්දුව තීරණ ඇතුළේ ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා තමන්ට සැනසීමක් ලබා ගැනීම පිණිස තමයි බුදුදහම තියෙන්නේ. තමා නිවනට අරගෙන යාම පිණිස තමයි බුදුදහම තියෙන්නේ. තමන්ගේ ජීවිතය වෙනසකටපත් කර ගැනීම පිණිස තමයි බුදුදහම තියෙන්නේ කියලා. නමුත් තමාගේ ජීවිතය වෙනස් කරන්න හෝ තමාට වෙනත් අත්දැකීමක් ගෙනල්ලා දෙන්න හෝ තමන්ට යමක් විඳින්න හෝ තමන් යම් වෙනසකට භාජනය කරන්නට බුදුදහම පවතිනවා නොවේ ඇත්තම කතාව. තමන් විදිහට ජීවිතේ තමන් භුක්ති විඳින්න බලාපොරොත්තු වෙන සිටින, තමන් භුක්ති විඳිමින් සිටින, තමන් අත්දැකීමින් සිටින ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමයි බුදුදහම තුළින් සිද්ධ කරන්නේ. එතකොට කොටින්ම කිව්වොත් නිවන් අවබෝධය කියලා කියන්නේ යම් කිසි පුජ්‍යලයක් විසින් ලබන්නා වූ යම් අත්දැකීමක් නෙවෙයි. අපි හිතනවා නිවනේ අත්දැකීම ලබන්න ඕන කියලා. අපිට මෙහෙම එකක් තියෙනවලු නිතරම. නිවනේ අත්දැකීම මොන වගේද කියලා අපි වින්දනය කරන්න ඕන, විඳින්න ඕන කියලා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ උපමාව දිහාට අපි හැරිලා බැලුවොත් නිවන කෙනෙකුට වින්දනය කරන්න බෑ. මොකද අපි නිවන වින්දනය කරන්න ඕනේ කියන තැනට වැටෙන්නේ දැමුත් අපි වින්දනය කරනවා යමක් කියන දෘෂ්ටිය තුල ඉන්න නිසා. දැනට තමන් ලෝකේ පරිහරණය කරනවා, ලෝකේ අත්දැකීම් විඳිනවා කියන මානසික මට්ටමේ ඉන්නකම් අපිට හිතනවා තමන්ට නිවන විඳින්න පුළුවන්.
Tamanට නිවන දකින්න පුළුවන් යමක් විදියට තමයි අපිට මුණ ගැහෙන්නේ. නමුත් මෙතනදී අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණාවක් තමයි නිවන් අවබෝධය කියලා කියන්නේම අපිට අපේ ජීවිතය පිළිබඳව අවබෝධයටපත් වීම. මොකක්ද අපේ ජීවිතය කියලා කියන්නේ? අපි ජීවිතය කියලා ගත්තට පස්සේ අපිට දැනෙනවා තේරෙනවා මම මේ ජීවිතේ ජීවත් වෙමින් පවතිනවා. මම මේ ලෝකේ රූප පරිහරණය කරනවා. මම මේ ලෝකේ ශබ්ද පරිහරණය කරනවා. මම මේ ලෝකේ ගන්ධ පරිහරණය කරනවා. මම මේ ලෝකේ රසයන් ස්පර්ශයන් පරිහරණය කරමින් වාසය කරනවා. එතකොට මේ පරිහරණය කරමින් ජීවිතේ තමන් කටයුතු කරන ටිකත් එක්කලා තමන් ගනුදෙනු කරන බවට තමයි තමන්ට ජීවිතය තුළ දැනෙන්නේ. ඔක තමයි අත්දැකීම, ජීවිත අත්දැකීම. ඔන්න ඔය අත්දැකීම අපිට ජීවිතේ ඇත්තක් වෙලා තියෙනවා. ඔය අපි භුක්ති විඳින ටික අපිට ජීවිතේ ඇත්ත වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ ඕක ඇත්ත නෙවෙයි, ඕක අයෝනිසෝ මනසිකාර්යය තුල පවතින දැක්මක්. ඇත්ත කියන්නේ මෙන්න මේ විදිහේ එකක්. ඒක අවබෝධ කළ යුත්තේ මෙන්න මේ ආකාරයට කියලායි භාග්‍යවතුන් වහන්සේ මාර්ගීය ප්‍රතිපදාව පෙන්වන්නේ. අපිට එතකොට මේ ඇත්ත අවබෝධ කරන්න මාර්ගයේ විදිහට පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය කියවම අපිට කියන්න පුළුවන් දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මේ විදිහට අපි දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදිහට චතුරාර්ය සත්‍ය හතර කතා කරනකොට අපිට එකපාරටම ජීවිතේට මතක් වෙනවා දුක කියන එක. දුක මතක් වෙනවා. එතකොට අපිට මතක් වෙන දුක විදිහට අපි බැලුවොත් අපිට ජීවිතේ මතක් වෙන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ, යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛං. ඉපදීමේ දුක, ජරාවටපත් වීමේ දුක, ව්‍යාධියටපත් වීමේ දුක, මරණ දුක, ප්‍රියයන්ගෙන් වෙන් වෙන දුක, අප්‍රියයන් හා එක් වෙන දුක. යමක් ජීවිතේ තමන් කැමැත්තෙන් පාලනය කරන්නට හදනවා නම් ඒ කැමැත්ත නොලැබී යාම නිසා ජීවිතයට ලැබෙන දුක. යමක් කැමැති පරිදි නොවේ මේ දුක. ඒතර මෙන්න මේ දුක් ටික අපිට ජීවිතේ මතක් වෙනවා. අපි ඒ ටික දන්නවා. අපිට දුක කිව්වම මේක තමයි ජීවිතේට එකපාරට මතක් වෙන්නේ. නමුත් අපි අවබෝධ කරගත යුතුයි මේ දුක සම්පූර්ණයෙන්ම අපිට මුණ ගැහෙන්නේ සංක්ෂිප්තවම කිව්වොත් පංච උපාදානස්කන්ධේ මත පිහිටලා බව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා අවබෝධ කරගන්නවා නම් දුක අවබෝධ කරගත යුතුයි. යුත්තේ පංච උපාදානස්කන්ධය තුලින්. ඒ නිසාම අපිට පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධයට තව නමක්. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කොට වදාරනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයමයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ සමුදය. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධේ නිරෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ නිරෝධ ගාමිනී පටිපදාව. එහෙනම් දුක අවබෝධ කරනවා කියලා කියන්නේ අපි අවබෝධ කළ යුත්තේ පංච උපාදානස්කන්ධය. මොකද අපිට ජීවිතේ පවතින සෑම දුකක්ම කොටින්ම කිව්වොත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීමක් තුලින්ම තමයි අපි ලබන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ
අත්දැකීමක් තුල තමයි අපිට දුක හම්බ වෙන්නේ. අපි මෙහෙම හිතමුකෝ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීමක් කියලා කිව්වම අපිට හිතෙන්න පුළුවන් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ගොඩනැගෙන්නේ මන් ලෝකේ පරිහරණය කරනකොට කියලා. අපිට සාමාන්‍ය විවහාරයේදී හිතෙන්නේ මන් ලෝකේ රූප දකින්නකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ක්‍රියාත්මක වෙනවා. මන් ලෝකේ සද්ද අහනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ක්‍රියාත්මක වෙනවා. මම ලෝකේ ගන්ධ විඳිනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ක්‍රියාත්මක වෙනවා. මම ලෝකේ රසයන් ස්පර්ශයන් විඳිනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ක්‍රියාත්මක වෙනවා. අපිට ඔහොම තමයි සාමාන්‍ය විවහාරයේදී අපිට දැනෙන්නේ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය කිව්වට පස්සේ. නමුත් එතනදී අපි තේරුම් ගත යුතුයි පංච උපාදානස්කන්ධය පිළිබඳව අපිට පවතින වැරදි දෘෂ්ටියත් ඕකම තමයි. ඇයි අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ මා තුල ක්‍රියාත්මක වෙන එකක් වශයෙන් හෝ ඒ තුල මා ඉන්නව වශයෙන් හෝ දැනෙනවා. දැන් අපිට ඇත්තටම හිතෙන්නේ එහෙමමයි. රූප දකින්නේ මම. සද්ද අහන්නේ මම. ගන්ධ විඳින්නේ මම. රසයන් විඳින්නේ මම. ස්පර්ශයන් විඳින්නේ මම. ඕක තමයි අපිට ජීවිතේ පවතින අත්දැකීම. අපි මෙහෙම උපමාවක් ගමුකෝ. අපිට බොහොම තේරුම් ගැනීමේ පහසු උදෙසා අපි හිතමු ඔබ රාත්‍රියේ නිින්දට යනවා. රාත්‍රියේ නිින්දට යනවා. එතකොට ඒ රාත්‍රියේ නිින්දට ගිහිල්ලා ඔබ රාත්‍රියේ නිින්දෙදී ඔබට නිින්ද ගිහිල්ලා එහෙම හීනයක් පේන්න පටන් ගන්නවා. එතකොට ඒ හීනෙන් ඔබට පේන්නේ ඔබ ජීවිතේ අනාගතේ බලාපොරොත්තු වෙච්ච ටික කියලා හිතමු අපි. ඔබට පේනවා ඔබ බලාපොරොත්තු වෙච්ච රැකියාවේ හෝ ව්‍යාපාරේ ඉහළම තැනට ඔබ ගිහිල්ලා. එතකොට ඒ ඉහළම තැනට ගිහිල්ලා ඔබ බලාපොරොත්තු වෙන විදිහට නිවාස, ගෙවල්, දොරවල්, යාන වාහන සකස් කරගෙන තමන්ගේ දරුමල්ලන්ට අවශ්‍ය කරන කටයුතු ටික සම්පාදනය කරගෙන බොහොම උජාරුවට තමන් ජීවත් වෙනවා. ඒතර ඔන්න හීනෙන් ඒක පේනවා තමන්ට. තමන් කනවා, බොනවා, ඒ නිවාස පරිහරණය කරනවා, ඒ ආහාර පරිහරණය කරනවා, ඒ යාන වාහන පරිහරණය කරනවා. ඒ ගනුදෙනු ටික ඔක්කොම ඔබ කරනවා. නමුත් කවදාකවත් ඒ හීනේ දකින්න වෙලාවට ඒක හීනයක් කියලා හිතෙන්නේ නැහැ. ඒක ඇත්ත වෙලා තියෙන්නේ. ඒක බොහොම ඇත්ත වෙලා Tamanට දැනෙන්නේ මේ වෙලාවට. ඒ වෙලාවට Taman හීනය ඇතුලේ ජීවත් වෙනවා, Tamanුත් ඉන්නවා, අර පරිහරණය කරන සියල්ලත් ඒක ඇතුලේ තියෙනවා. එතකොට ඒ වෙලාවට ඔබ ඇහෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගන්ධ විඳලා, දිවෙන් රස විඳලා, කයෙන් ස්පර්ශ විඳලා තමන්ගේ ජීවිත අත්දැකීම සියල්ලම විඳිනවා ඒක ඇතුලේ. සම්පූර්ණ විඳිනවා. නමුත් ඒ විඳින කිසිම වෙලාවක ඔබට දැනෙන්නේ නැහැ එක මොහොතකටවත් මේක හීනයක් කියලා, මේක බොරුවක් කියලා. රූපේ වින්දනය කරනවා, ශබ්දේ වින්දනය කරනවා, ගන්ධේ වින්දනය කරනවා, රසේ ස්පර්ශේ වින්දනය කරමින් පරිහරණය කරනවා. නමුත් ඔබ මතක තියාගත යුතුයි මේ ඔබ ඉන්නේ ලෝකේ පරිහරණය කරන්නේත් හීනේ ඇතුලේ. මොකක් ඇතුළේද මේ පරිහරණය සිද්ධ වෙන්නේ? හීනේ තුල. ඔන්න හීනේ තුල ඔබට ඔබවත් හම්බුණා, ඔබට ලෝකෙත් හම්බුණා, ලෝකේ පරිහරණය කිරීමත් හම්බුණා. මේ සියල්ල හීනේ ඇතුලේ සිද්ධ වුණා. එතකොට ඒ වෙලාවට ඔබට ජීවිතයක හීනයක් වෙන්නේ නැහැ. ඒක සැබෑම සත්‍ය වෙලා ඒ වින්දනේ ඒ ආකාරයෙන්ම ඔබ භුක්ති විඳිනවා. නමුත් යම් මොහොතක මේ හීනෙන් අවදි වෙලා බැලුවට පස්සේ තේරෙනවා මේ හීනේ තුල සිද්ධ වෙච්ච කිසිවක් ඇත්තටම සැබෑ විදියටම සිද්ධ නොවිච්ච දෙයක්.
සිද්ධ වෙලාම නැති දෙයක් තමයි සිද්ධ වුණා වගේ පෙන්වන්නේ. ඒක ඇතුලේ අතීතයේ තිබුණා, වර්තමානයේ තිබුණා, අනාගතයේ තිබුණා, තුන් කාලාත්‍රයේම ගොඩනැගීම තිබුණා. ඔබේ ජීවිතේ ඉහළට යාම් තිබුණා, පහළට යාම් තිබුණා, මේ සියල්ල තිබුණා, කාලයක් තිබුණා, රැදවල් තිබුණා. ඉරහඳ තාරකා, ගස්ගල්, එළදොළ, ගංගා, මහා සමුද්‍ර, අම්මා තාත්තා, දුව පුතා එක්ක සම්පූර්ණ ගනුදෙනුවක් සිද්ධ වුණා. නමුත් ඇත්තටම අවදි වෙලා බැලුවට පස්සේ තේරෙනවා මේක සිද්ධ වෙලාම නැති ධර්මතාවයක්. මම ඉඳලාම නැහැ එතන. ලෝකේ තිබිලාම නැහැ එතන. එතකොට මේ පරිහරණය කරපු සියල්ල බොරුවක් බව යාට තේරෙන්න පටන් ගන්නවා හීනෙන් නැගිට්ටට පස්සේ. නමුත් ඒ වෙලාවේ ලැබපු අත්දැකීම් සියල්ලම ඇත්ත වෙලාමයි දැනුනේ, සිද්ධ වෙච්ච බවටමයි පෙන්වුවේ. නමුත් අවදි වෙලා බලපු තැන අවබෝධයටපත් වෙනවා අනේ එහෙම දෙයක් සිද්ධ වෙලාම නැහැනේ. සිද්ධ වෙච්ච තැනකුත් නැහැනේ. මේක දැන් මතකයක් විදිහට විතරක් තියෙනවා. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් ධර්ම අභිසමය ලැබුවට පස්සේ එයාට තේරුම් යනවා අපි ජීවිතේ මෙච්චර කල් ජීවත් වුණාය, දැමුත් ජීවත් වෙනවාය, අනාගතයට ජීවත් වෙනවායි කියන සියලු අත්දැකීම් ටික පංච උපාදානස්කන්ධය තුල සිද්ධ වෙච්ච අත්දැකීම් ටිකක්. මෙන්න මේ අවබෝධයට ලැබෙනවා. හරියට මම හීනට උපමා කරන්නේ පංච උපාදානස්කන්ධය. එතකොට හීනේ තුල සිද්ධ වෙච්ච සියලු කාර්යයන් ටික උපමා කරනවා පංච උපාදානස්කන්ධය තුල ඔබට ජීවිතයේ සිද්ධ වෙන අත්දැකීම් ටික. මොනවාද කරන්නේ? පංච උපාදානස්කන්ධ අත්දැකීම ඇතුලේ ඔබට ඔබවත් හම්බ වෙනවා, ලෝකෙත් හම්බ වෙනවා. මෙතන අපි අවබෝධ කරගත යුතු කාරණාවක් තියෙන විශේෂයෙන්ම පංච උපාදානස්කන්ධයේ අත්දැකීම කියලා කියන්නේ රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංඛාරයේ, විඥානයේ අත්දැකීම. දැන් ඔබට එතනදී රූප, වේදනා, සංඥා, සංඛාර, විඥානයේ අත්දැකීම ලබනකොට තේරෙනවා ඒක ඇතුලේ මම ඉන්නවා, ලෝකේ තියෙනවා, මම ලෝකේ පරිහරණය කරනවා. අර හීනේ ඇතුලෙත් ඔබට තේරුනේ කොහොමද? මම ඉන්නවා, ලෝකේ තියෙනවා, මම ලෝකේ පරිහරණය කරනවා. නමුත් ඔබ හොඳට මතක තියාගන්න ඔබට මේ ඔබව මුණ ගැහෙනවා නම් යම් ආකාරයකට, ඔබ ගැන යම් ආකාරයක හඳුනා ගැනීමක්, දැන ගැනීමක් කරනවා නම් ඒක කරන්නේ රූපේ, වේදනාවේ, සංඥාවේ, සංඛාරයේ, විඥානයේ අත්දැකීමක්. කොහොමද ඔබ හඳුනගන්නේ? කෙස්ලොම් නියදත් සම්මස්නහර වලින් සකස් වෙච්ච අහවල් දවසේ ලෝකේ ඉපදුණු, අහවල් විදියට හැදුණු වැඩුණු අධ්‍යාපනය ලැබපු මෙන්න මෙවැනි කෙනෙක්ම මේ හඳුනා ගැනීම සිද්ධ කරගන්නවා. එතකොට ඔබ කල්පනා කරලා බැලුවොත් ඔබට හඳුනා ගන්නට නම් අනිවාර්යයෙන්ම මේ පංච උපාදානස්කන්ධයේ අත්දැකීම ලබන්න ඕන. දැන් හිතන්නකෝ ඔබට මතකයක් තියෙනවා මං අතීතයේ මේ විදිහට ජීවත් වුණා කියලා. නමුත් අතීතයේ ඔබ භුක්ති විඳානම් යමක් භුක්ති විඳලා තියෙන්නේ මේ වර්තමානයේ දැන් ලබන අත්දැකීමක් විදිහටමයි. වෙන කිසිම විදිහකට නෙවෙයි ඔබ අත්දැකීම ලැබුවේ මේ ලබන අත්දැකීම. එහෙනම් අත්දැකීමක් ලබනවා නම් ඒ අත්දැකීම වර්තමානයේ පමණමයි. මොකද අතීතයට ගිහින් නැවත අත්දැකීම ලබන්න බෑ. අනාගතේ ලබන්නත් බෑ. ලබනවා නම් අත්දැකීම ලැබෙන්නේම වර්තමාන. ඒකට අපි කියන පච්චුප්පන්න මොහොත. එතකොට දැන් අපි අතීතයට ගියා කියලා කියන්නේ අර හීනෙන් නැගිටලා බැලුවම එහෙම දෙයක් වුණා කියලා මතකයක් තිබ්බා වගේ තමයි. නැවත හීනේ ඇතුළට යන්න බෑ වගේ අපිට අතීතයට කවදාකවත් නැවත යන්න බෑ. ගමන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ අතීතයේ පුංචි අවුරුදු 10 15 12 වයස කියලා අපි සිහිපත් කරගන්න පුළුවන් වෙයි. නමුත් එතනට යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන මේ වෙලාවේ ඔබට කෙස් පේනවවත්, ලොම් පේනවවත්, නිය පේනවා, දත් පේනවා කියලා සිද්ධ කරගන්න මානසිකාරය එකක්. පේනවා කියන සිද්ධිය තව එකක්.
තොර අපි ඒකට කියනවා මේ මානසිකාරයට කියනවා මඤ්ඤණා කරගන්නවා, සිතා ගන්නවා. එතකොට ඒ සිතා ගැනීම ඔබට නිකං කරන්න බෑ. පෙනීම ඇසුරු කරගෙනමයි ඔබට සිතා ගැනීම කරන්න පුළුවන්කම තියෙන්නේ. මොකද පෙනුන් නැත්තම් ඔබට එහෙම හිතා ගන්න බෑනේ. දැන් මේ වෙලාවේ ඔබට පෙනීමේ අත්දැකීමක් ආවේ නැත්තම් කිසිසේත්ම මේක කෙස් ගහ කියලා මෙනෙහි කරන්න බෑ. මේක නියදත් සම්මස්නහර කියලා මෙනෙහි කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි මතක තියාගන්න වෙනවා මේ වෙලාවේ ඔබට ඔබව හම්බ වෙන විදිහත් ලෝකේ හම්බ වෙන විදිහත් කියන්නේ දෙකම එකක්. ඔබ තමයි මොකද්ද කරලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධයේ අධ්‍යක්ීම තුලින් මුණ ගැහෙන ඔබත් ලෝකයක් කියලා දෙපැත්තකට මේක වෙන් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ඒක ඇතුලේ අර හීනේ ඇතුලේ ජීවත් වෙනවා වගේ අපි මොකද්ද කරන්නේ? මන් ලෝකේ දකින්නවා, ඒ මන් ලෝකේ අහනවායි කියන දෘෂ්ටිය ඇතුලේ කටයුතු කරනවා. නමුත් හොඳට මතක තියාගන්න ඔබව හඳුනාගන්නෙත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අධ්‍යක්ීමක් විදිහට. ලෝකේ හඳුනාගන්නෙත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අධ්‍යක්ීමක් විදිහට. එහෙමනම් ඔබව වෙනම ඒකකයක් හෝ ලෝකේ වෙනම ඒකකයක් වශයෙන් පනවා ගැනීමක් මිසක සිතාගත් දෘෂ්ටියක් මිසක තියෙන්නේ ඒ අරුණු කොට ඒක කොහොම බැලුවත් ඔබව හම්බ වෙන්නේ රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ විඥානයේ අත්දැකීමක් විදිහට. වෙන කිසිම ක්‍රමයක් නැහැ. එතකොට යම් කිසි කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් මේ අපිට හම්බෙන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මෙහෙම තමයි අපිට හිතෙන්නේ. අපි අර පනවාගත්ත මඤ්ඤණාව ඇතුළේ ඉන්න එකන් අපිට එහෙම හිතෙනවා. නමුත් අපි කල්පනා කළොත් බුද්ධ දේශනාව තුළ කොයිම විදියකටවත් කොයිම ආකාරයකටවත් චක්කුංච පටිච්ච චක්කුංච කියලා කාරණාවක් විස්තර කරන්නේ. චක්කුංච පටිච්ච සෝතංච චක්කුන්ට පටිච්ච ගානංච චක්කුංච පටිච්ච දිව්‍යංච චක්කුංච පටිච්ච කායංච කියලා ධර්මතාවයක් යෙදෙන්න බෑ. එතකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. එතකොට සෝතංච පටිච්ච සද්දංච උප්පජ්ජති සෝත විඥානං. එහෙමනම් යම් කිසි කෙනෙක් කියනවා නම් ඇහැට ඇහැ හම්බ වෙන බව, ඇහැට කන හම්බ වෙන බව, ඇහැට නාසය හම්බ වෙන බව, ඇහැට දිවකය හම්බ වෙන බව, ඒක බොරුවක් වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි දෘෂ්ටියක් වෙනවා. බුද්ධ දේශනාවට පටහැනි වෙනවා. චක්කුංච පටිච්ච චක්කුංච උප්පජ්ජති අපිට කියන්න වෙන්නේ මොකද්ද? එතකොට ඩබල් චක්කුංච කියලා තමයි කියන්න වෙන්නේ නේද? එතකොට චක්කුංච පටිච්ච සෝතංච උප්පජ්ජති චක්කු සෝත විඥානං කියලා අලුත් එකක් හදාන්න වෙනවා. ඒ නිසා අපි කල්පනා කරගන්න වෙනවා කවදාකවත් අපිට ආධ්‍යාත්මික ආයතනයකට ආධ්‍යාත්මික ආයතනයක් අරමුණු කරන්න බෑ. ආධ්‍යාත්මික ආයතනය අපිට අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ. ආධ්‍යාත්මික ආයතනය පිළිබඳව අපිට පුළුවන්කම තියෙන්නේ සිතා ගැනීමක් කරන්න, මඤ්ඤණාවක් කරන්න විතරයි. දැන් ඔබ කල්පනා කරන්නකෝ. පෙනීම නැති තැනක හැරූපේ අත්දැකීම ලබන්න බෑ කියන්නේ ඇයි අපි? දැන් අන්ධයෙක්ගේ පැත්තෙන් ගත්තොත් ඔබ කියයි අන්ධයාට ඇහැ තියෙනවා පේන්නේ නැහැ, අන්ධයා ඉස්සරහා ලෝකේ තියෙනවා කියලා. නමුත් අන්ධයාගේ පැත්තෙන් අපි හිතලා බැලුවොත් අන්ධයාට ඇහැ, අන්ධයාගේ ලෝකේ ඇහැ ඇත්තෙම නැහැ, රූපේ ඇත්තෙම නැහැ. අන්ධයාගේ ලෝකේ ඇහි අත්දැකීම හෝ රූපේ අත්දැකීමක් කියලා එකක් නැහැ. බීරාගේ ලෝකේ කනේ අත්දැකීම හෝ සද්ද අත්දැකීම නැහැ. අපි පරිබාහිරයෙන් පනවාගත් මඤ්ඤණාව තුල ඉඳලා බීරා කියලා කියන්නේ පුජ්‍යලේ බවට පත් කරගෙන බීරි විච්ච පුජ්‍යලයාගේ කන් දෙක තියෙනවා කියන දෘෂ්ටිය ඇතුලේ ඉඳලා ඊට පරිබාහිරයෙන් බීරට ලෝකයක් තියෙනවා කියන මතවාදයේ ඇතුලේ අපි බැහැගෙන කියයි බීරට කන් තියෙනවා සද්ද තියෙනවා ලෝකේ ඇහෙන්නේ නැහැ බීරි නිසා කියලා. ඕක තමයි අපේ නිගමනය. අපි දන්න දැක්ම. නමුත් බීරගේ පැත්තෙන් අපි අරගෙන බැලුවොත් කවදාකවත් බීරට කනේ සද්ද අත්දැකීමක්
ලබන්නටත් බෑ ලැබිලත් නැහැ. එතකොට බීරාගේ ලෝකේ කන ශුන්්‍යත ධර්මයක්. කන හම්බෙලා නැහැ. බීරාගේ ලෝකේ එතකොට ශබ්දය නිරෝධ ධර්මයක්, සකස් වෙච්ච නැති ධර්මයක්, සකස් වෙන්නෙම නැති ධර්මයක්. ඔන්න අපි එහෙමනම් කල්පනා කරගත යුතුයි නිතරම මේ පේනවා කියන අත්දැකීමට නමක් තමයි චක්කු විඥානය කියලා කියන්නේ. විඥානය කියලා කියන්නේ. එතකොට මේ විඥානයේ අත්දැකීම තුළින් අපි අත්දකින්න දේ තමයි අපි නාම රූපය කියලා කියන්නේ. මොකද්ද අපි විඥානයේ අත්දැකීම තුළින් අත්දකින්න ලෝකය? ඒ නාම රූප ලෝකේ මොකද්ද අපි අත්දකින්නේ? රූපේ පිළිබඳව නාමිකව හඳුනා ගැනීමක් කරනවා. කොහොමද? පඨවි ආපෝ තේජෝ වායෝ ගති පිළිබඳව දැන් ඇත්තම කතාව කිව්වොත් ඇහැට තද ගතිය හම්බෙන්නේ නැහනේ. ඇහැට වර්ණ සටහන්. ඇහැට බුරුල් ගතියක් හම්බෙන්නේ නැහැ. සිනිදි ගොරෝසු ගතියක් හම්බෙන්නේ නැහැ. නමුත් අපිට වෙලා තියෙන්නේ අපි සියලු ආයතනික අත්දැකීම් ටික එකට ගැට ගහගත්තා වූ දෘෂ්ටි මඤ්ඤණාවක ඉන්නේ. එතකොට පෙනීමක් වෙන්නේ නැහැ. දැන් පේනවා දොඩම් ගෙඩියක් පේනවා කියනකොටම ඒකේ තද ගති, බුරුල් ගති, සිනිදු ගොරෝසු ගති, වැගිරෙන ගති, මිරිකන ගති, ඒකේ පැණිරහා ඇඹුල් රහ ගති. එතකොට ඒකේ දිග පළල උස මහත පිළිබඳ වටකුරු හැඩ පිළිබඳ මේ සියලු දේ ඔබට හිතෙන්නේ එකපාර ඝන සංඥාවෙන් තමයි ගන්නෙ. නමුත් අපි මතක තියාගන්න ඕන ඒක තමයි මේ මනෝ විඥාණයෙන් විඤ්ඤය කරනවා. ඒ කියන්නේ මනෝ විඥාණයෙන් අපිට මේ ටික මෙනෙහි කරලා අපිට මොකද්ද කරන්නේ? එකට ඝන සංඥාවෙන් ලෝකයක් හදනවා. නමුත් අපි කල්පනා කරොත් පේනවා කියන හිත වෙනම එකක්. ඊට පස්සේ දොඩම් කියලා ඇහෙනවා කියන එක තව එකක්. දොඩම් වල රස දැනෙනවා කියන එක තව එකක්. නමුත් එතකොට අපි මොකද්ද කරන්නේ? අර සියලු අධ්‍යක්ීම් ටික එක ඒකකයක් විදිහට ඒකකගත කරලා සම්පින්ඩනයක් කරලා මොකද්ද කරන්නේ? මනසෙන් ලෝකේ නිර්මාණය කරලා දෙනවා. කියන්නේ විඥාණයෙන් මේක විඤ්ඤය කරලා දෙනවා, එක්කාසු කරලා දෙනවා. අපි මෙන්න මේකට රැවටෙනවා. නමුත් අපි මෙතනදී තේරුම් ගත යුතුයි පේනවා කියන සිද්ධිය පෙනීමට කවදාකවත් පෙනීම හම්බෙලා නැහැ. පේනවා කියන තැන පේනවා කියලා දන්නේ නැහැනේ. පෙනීම පේනවා කියලා දන්නේ නැහැ. නමුත් පේනවා කියලා සිතන එක තව එකක්, පෙනීම තවත් එකක්. ඒතර පෙනීම තවත් එකක් කියලා ගත්තම පෙනීමට පෙනීම හම්බෙන්නේ නැහැ කවදාකවත්. මොකද පෙනීම කියලා කියන්නේ අපිට නිත්‍ය සංඥාවෙන් පණවන්න බැරි ස්ථිරව සත්පුජ්‍යල ආත්මයක් විදිහට පණවන්න බැරි ධර්මතාවයක්. පෙනීම කියලා කියන්නේ. එතකොට අපි තේරුම් ගත යුතුයි එහෙමනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කවුද හදන්නේ? මේක හැදෙන්නේ කොහොමද? මේක සකස් වෙන්නේ කොහොමද? මේක සකස් වීම කොයි ආකාරයිද? මේක පිළිබඳ අවබෝධයක් අපි ලබා ගන්න ඕන. එතකොට එතනදී අපි නිතරම අපිට ධර්ම දේශනා තුල අහන්න ලැබෙනවා මේක මම කරන්නේ නැති, ඉබේ සිද්ධ වෙන්නේ නැති, වෙන කෙනෙක් විසින් කරන්නේ නැති, හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක්. ওই විදිහට තමයි අපි අහලා තියෙන්නේ. නමුත් ඒ කතාව ඒ දේශනාවට අපි ප්‍රඥාවෙන්ම අවධානය යොමු කරන්න ඕන. නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. එතකොට මෙතන කියනවා මම විසින් සිද්ධ කරන්නේ නැති, අනිකකු විසින් සිද්ධ කරන්නේත් නැති, ඉබේද සිද්ධ වෙන්නේත් නැති. දැන් අපි කල්පනා කරලා බලමු මම සිද්ධ කරන්නේ නැත්තම්, ඉබේ සිද්ධ වෙන්නේ නැත්තම්, අනිකෙක් විසින්ද කරවන්නේ නැත්තම් මේ තුනට අදාළ නොවන යමක් තියෙන්න පුළුවන්ද? මේ තුනෙන් එකකට වැටෙනවාමයි ක්‍රියාවලියක් තියෙනවා නම් එහෙනම් ඔන්න හේතුම් පටිච්ච සම්භූතං. හේතුව කියන්නේ අපි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව
අනෝභෝධය තමයි අපිට තියෙන එකම අවිද්‍යාව සහගත හේතුව. එතකොට අවිද්‍යාව නැමැති හේතුව තියෙනකම් මේ සම්භූතය අපිට ගොඩ නැගෙනවා. කොහොමද? එක්ක කෙනෙක් කරන ක්‍රියාවලියක් තියෙනවා, එක්ක ඉබේ සිද්ධ වෙන එකක් තියෙනවා, එක්ක අනිකෙක් විසින් කරන එකක් තියෙනවා. නමුත් මේ හේතුව දුරු වුණාට පස්සේ දන්නවා මෙතන එහෙම ක්‍රියාවලියක් තියෙනවා නෙවෙයි, නිට්ටය වශයෙන් ක්‍රියාවලියක් තියෙන බවට පෙන්වන දෙයක් පමණයි තියෙන්නේ කියන අවබෝධයටපත් වෙනවා. එහෙනම් අපි ගන්න හොඳ නෑ මෙතන කොහොමටවත් තමන් කරන්නේ නැති, අනුන් කරවන්නේ නැති, ඉබේ සිද්ධ වෙන්නේ නැති මොකක් හරි එකක් තියෙනවා කියලා. ඒතර මොකක් හරි එකක් තියෙනවා කියනකොටම අපි ඉබේ සිද්ධ වෙනවා කියන තැනටපත් වෙලා තියෙනවා. ඒ කවුරුත් නම් කරන්නේ නෑ, නමුත් සිද්ධියක් තියෙනවා. ඒතර කවුරුත් කරන්නේ නැතුව සිද්ධියක් තියෙනවා නම් ඉබේ වෙන්න මේපයි එක. එහෙනම් මේ සිද්ධියක් තියෙනවා කියලා ගත්ත තැනම අපිට වැරදිලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට සිද්ධියක් තියෙනවා කියන තැනට තමයි අපිපත් වෙලා තියෙන්නේ. නමුත් මෙතන මනාකොට අපි අවබෝධ කරගත යුතුයි හේතුඵල ධහමේ මූලික හේතුව මොකුත් නෙවෙයි අවිද්‍යාව. සිද්ධියක් නිර්මාණය කරන බවට ගන්න දැක්මක් තියනවා නම් ඒ අවිද්‍යාව මූලික කරගෙනම තමයි ගන්න. නමුත් සිද්ධියක් නිර්මාණය කරන එක අවිද්‍යාවේ දැක්මක් බව දකින්න නුවණටයි ප්‍රඥාව කියලා කියන්නේ. එහෙම නැතුව සිද්ධියෙන් තොරව ප්‍රඥාවක් එළි වෙන්න බෑ. මොකද සිද්ධිය අසුරු කරගෙන ප්‍රඥාව උපාදනය වෙන්නේ, ප්‍රඥාව කියන එක අවදි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට සිද්ධිය කියන්නේ මොකද්ද කියලා යථාභූත ඥාණයෙන් දැකීමයි ප්‍රඥාව කියලා කියන්නේ. එහෙම නැතුව සිද්ධිය නැති කිරීම නෙවෙයි. එතකොට සිද්ධිය නැති කරන්න නම් සිද්ධියක් ඇති වෙලා තියෙන්න ඕන. සිද්ධියක් ඇති වෙලා තිබ්බොත්නේ සිද්ධිය නැති කරන්න වෙන්නේ. ඇතිවිච්ච සිද්ධිය ඇත්ත දකින්නවා. මෙන්න මෙවැනි ආකාර එකක් මෙන්න මේකයි. අන්න ඒකට තමයි අපි කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. ප්‍රඥාව කියලා. එහෙනම් ඔන්න අපි කල්පනා කරමු දැන් මේ වෙලාවේ අපිට පෙනීමක් හට ගන්නවා කියලා හිතමු. පෙනීමක් සකස් වෙනවා. එතකොට මෙතන වරදවා වටහා ගන්න එපා යලිත් පෙනීමක් සිද්ධ වෙනවා කියනකොටම අපේ ඔළුවේ වැඩ කරන්නේම අර පංච උපාදානස්කන්ධ දෘෂ්ටිය තුලින් පනවගත්ත තමන් සහ ලෝකයට බැහැගෙන තමන්ට පේනවා කියන තැන. එතනින් නෙවෙයි මම මේ පෙනීමක් සිද්ධ වෙනවා කියලා කියන්නේ. තමන් පෙනුනත් අනුන් පෙනුනත් පෙනීම පෙනීම. එනිසා පේනවා කියන සිද්ධිය තුල බහින්ට එපා. මොකටද? මට ලෝකේ පේනවා කියලා. එතකොට අපිට වෙන්නේ පංච උපාදානස්කන්ධයට බැහැගෙන ඒක ඇතුලේ පෙන්නපු මමත් ඇත්ත කරගෙන ලෝකෙත් ඇත්ත කරගෙන මට ලෝකේ පේනවා කියන මඤ්ඤණාවටම ගිහින් ඉවරයි. එතකොට ඒ මඤ්ඤණාවට ගිහින් ඒ මඤ්ඤණාව ඇතුලේ අපි මොනවා කළත් අපිට ධර්ම අභිසමය කරන්න බෑ. ඒක මඤ්ඤණාවක් විතරයි. ඒක සිතා ගැනීමක් විතරයි. කොටින්ම කිව්වොත් හරියට අපිට හීනේ ඇතුලේ නිවන් දකින්නත් පුළුවන්. අපි හිතමු අපි හීනෙන් බණ අහනවා. අපිට පේනවා හීනෙන් බණ අහනවා. එතකොට හීනෙන් බණ අහලම ඒක ඇත්ත දැන්. දකින්න වෙලාවට ඒක ඇත්ත. බණ අහලා සෝවාන් වෙලා සකු르දාගාමි වෙලා ඔක්කොම කරනවා. කොහොම කළා මාර්ගඵලයක් ලැබලා ඉන්නවා. හැබැයි නැගිටලා බැලුවට පස්සේ ඒක හීනයක්. ඒක හීනයක්. එතකොට අපිට තේරෙනවා පංච උපාදානස්කන්ධය ඇතුළෙත් අපිට පුළුවන් ওই විදිහට නිවන් දකින්න. නිවන් දකින්නවා කියලා රැවටෙන්න පුළුවන්. ඇයි? අපි හිතනවා ඇහෙන් රූප දැකලා මේ රූප මමත් ඉන්නවා, ලෝකෙත් තියෙනවා. අපි මේ ලෝකෙත් එක්ක පරිහරණය කරන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ලෝකෙට අපි ඇලෙන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා ලෝකේ වැඩක් නැහැ කියලා කොයි විදිහට හරි මෙනෙහි කරලා ලෝකෙට ඇලෙන්නේ නැතුව ඉන්න තියනවා නම් හොඳයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මොකද ලෝකේ මට කැමති විදිහට නෙවෙයි තියෙන්නේ. ලෝකේ කැඩෙනවා, බිඳෙනවා, වෙනසෙනවා, නැසෙනවා. ඒ නිසා කැඩෙන, කුඩු වෙන, බිඳෙන, නැසෙන, වෙනසෙන ලෝකය මට කැමති විදිහට තියන්න බෑ. ඒ නිසා මොකද කරන්න ඕනේ? මේ ලෝකේ පරිහරණය කරන එක කිසිම හරයක් නැති වැඩක් කියලා හිතා ගන්න පුළුවන්.
හැබැයි ඒ හිතාගත්තේ මොකක් ඇතුළේද? පංච උපාදානස්කන්ධය ඇතුළේ. එතකොට ඒක ඇතුළේ හිතාගෙන දැන් මම මේ ලෝකෙට ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ කියලා මොකක් කරන්න පුළුවන්ද? සෝවාන් කියලා හිතා ගන්න පුළුවන්. නමුත් ඒක හරියට අර හීනේ ඇතුළේ නිවන් දැක්කා වගේ වැඩක්. ඒ පංච උපාදානස්කන්ධය ඇතුළේ නිවන දැකලා තියෙන්නේ. ඒක Taman දැකපු නිවනක්. Taman අවබෝධ කරපු නිවනක්. Tamanව ලැබපු මාර්ගඵලයක්. ඕක තමයි ප්‍රශ්නේ. ඒ නිසා අපි එතනට වැටෙන්නේ නැතිව අපි තේරුම් ගන්න ඕන අපි මේ ගමන යන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ කෙනෙකු නිවනට ගෙන යාම පිණිස නෙවෙයි. කෙනෙකු විදිහට සත්වයක් පුජ්‍යලයක් විදිහට දැවෙන මේ දැවීම අවබෝධ කරගන්න. මේ දැවෙන්නේ මෙන්න මේක නිසා, මේ පිච්චෙන්නේ මෙන්න මේක නිසා, ක්ලේශ ධර්මයන්ට අහු වෙන්නේ මෙන්න මේක නිසා කියලා දැනගත්තම සකල ක්ලේශ ධර්මයන්ගේ ප්‍රහීන වීම නිවන මිසක කෙනෙකු ලබන නම්බුනාම තානාන්තර පදවියක් නෙවෙයි කියන එක අපි මතක තියාගන්න ඕන. එහෙනම් ඔන්න අපි මේ වෙලාවේ පෙනීමක් සිද්ධ වෙනවා කියනකොට වැටෙන්න එපා කොහෙටද? පංච උපාදානස්කන්ධය ඇතුළට වැටෙන්න එපා. පෙනීම තුලට බැහැ ගන්න එපා. පෙනීම තුලට බැහැගත්තොත් වෙන්නේ මමත් හම්බ වෙනවා, ලෝකෙත් හම්බ වෙනවා, මන් ලෝකයේ දකින්නවා කියන දෘෂ්ටියෙන්මයි බලන්නේ. එතකොට ඒක පැත්තක තියලා පේනවා කියන එක ඔබ ගන්න හීනේ වගේ. පේනවා කියන එක ගන්න හීනේ විදිහට. එතකොට ඒක ඇතුලේ තමයි ඔබට ඔබ ඉන්නේ ලෝකේ තියෙන්නේ. එහෙනම් ඔබ හීනේ කියන තැනට දැන් ඔබපත් වෙලා බලන්න. ඔබව දැක්කට ලෝකෙ දැක්කත් දැකීමක්මයි. එහෙනම් පොදුවේ දකින්න දැකීම කියන එක. එහෙම නැත්නම් පෙනීම මට වෙන් කරගෙන, ඇහිීම මට වෙන් කරගෙන, දැනීම මට වෙන් කරගෙන, මගේ කරගෙන මේක කරන්න බෑ. එතකොට අපිට අවබෝධයටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි තේරුම් ගන්නට උවමනා කරන්නේ මේ වෙලාවේ යම් පෙනීමක් සකස් වන්නේද මෙන්න මේ පෙනීම ගැන. තොර මේ වෙලාවේ යම් පෙනීමක් සකස් වන්නේද කියලා අපි පච්චුප්පන්න එහෙම නැත්නම් වර්තමානයක් කියලා ගන්නෙත් මේක අවබෝධ කිරීම පිණිස. දැන් හිතන්නකෝ ඔබට කොයි විදිහට ගත්තත් අත්දැකීම වර්තමානයේනේ. කවදා ලැබුවා කිව්වත් කොතන ලැබුවා කිව්වත් අත්දැකීම වර්තමාන. ඒ නිසායි අපි වර්තමානය කියලා ගන්නෙ. එතකොට ඒකට අතීතයක් හෝ අනාගතයක සම්බන්ධතාවයක් නැහැ. අතීත අනාගතය ගැන සම්බන්ධය හදනවා නම් හදන්නේ වර්තමානයේ අත්දැකීමට බැහැගත්තට පස්සේ. ඒකට බැහැගෙන අතීතය ගැන හිතා ගන්න පුළුවන්. අනාගතය ගැන හිතන්නත් පුළුවන්. නමුත් අත්දැකීම පච්චුප්පන්නේ. ඒක ඇතුලේ අතීතේ තියෙන්න පුළුවන්, අනාගතේ තියෙන්න පුළුවන්, තමන් කරපු කියපු දේවල් මෙනෙහි වෙන්න පුළුවන්, කරන්න තියෙන දේවල් මෙනෙහි වෙන්න පුළුවන්. නමුත් අත්දැකීම පච්චුප්පන්නේ බව මතක තියාගන්න ඕන. දැන් ඇත්තටම එහෙමනම් ඔන්න පෙනීම නොවේ පේනවා කියලා කියන්නේ කවුද ඇත්තටම? පෙනීමට බැහැගත් දෘෂ්ටිය තමයි කියන්නේ මට පේනවා කියලා. පෙනීමට බැහැගත් දෘෂ්ටි හරියට හීනේ නෙවෙයිනේ කියන්නේ. මේ අත්දැකීම ලබන්න හීනේ ඇතුළේ ඉන්න තමන්නේ අත්දැකීම ලබලා තියෙන. අන්න ඒ වගේ. එතකොට පෙනීමට පෙනීම මුණ ගැහෙන්නේ නැහැ ඇත්තටම කිසිම කලක. එතකොට පෙනීම කියන කාරණාවට බැසගත්තා වූ දෘෂ්ටිය තමයි මමත්වයේ මූලික කරගත්ත දෘෂ්ටිය. ඒ මමත්වයේ දෘෂ්ටිය තමයි ඇත්තටම පේනවා කියලා කියන්නේ. එතකොට අපි කල්පනා කරගත යුතුයි පෙනිච්ච දේ කොහොමද දෝෂ සහිතයි. ඒ පෙනිච්ච දේ දෝෂ සහිතයි කියලා කියන්නේ. පෙනිච්ච දේ කියලා කියන්නේ පෙනීමට බැහැගෙන අර්ථකථනය කරගත්ත ටික. ඒතර පෙනිච්ච දේ කියලා කියන්නේ කොහොමත් මඤ්ඤණා කරගත්ත ටික, ගොඩනගාගත්ත ටික. එතකොට පෙනිච්ච දේ කොහොමත් දෝෂ සහිතම තමයි. කියන්නේ Tamanට කෙස් හම්බ වෙනකම්ම ඒ කෙස් එක්ක ගනුදෙනුව සිද්ධ කරනකම්ම කෙස් වල දිරීම වෙනසීම ඔබට දුක ගෙනල්ලා දෙනවා. ඒක හරි. තමන්ගේ කෙස් ටිකේ දිරීම වෙනසීම තමන්ට දුක ගෙනල්ලා දෙනවා. තමන්ට මේ ලෝකේ අම්මා හම්බ වෙනකම්ම මොකක් වෙනවද? අම්මගේ ජරා ජීර්ණභාවය තමන්ට දුක ගෙනල්ලා දෙනවා. එහෙනම් අපි මේ හදන්නේ අම්මව නැති කරන්නටද, අම්මා හම්බ වෙනක නැති කරන්නටද,
අම්මා හම්බ වෙනවා කියන තැන යථාර්ථය අවබෝධ කරගන්නද? ඒතර අම්මා හම්බ වෙනවා කියන එක නැති කරන්න බෑ. ඒකට හේතුව මිරිඟුවේ වතුර නැති කරන්න බෑනේ අපිට. එහෙනම් මිරිඟුවේ වතුර නැති බව ප්‍රත්‍යක්ෂ කරනවා මිසක මිරිඟුවේ වතුර නැති කරන්න බෑ. කොටින්ම කිව්වොත් මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය මිරිඟුව වගේ ඒක තුල හම්බ වෙන අංග ටික වතුර වගේ. එහෙනම් ඔන්න අපි අවබෝධ කරන්නේ මෙතන අම්මා බවට පත් කරගත්ත රූපේ ඇත්ත දකින්න. එතකොට අපිට තේරෙනවා මේ අම්මා බවට පත් කරන මානසිකාර්යයේ පැත්තක තියලා බැලුවොත් මේ පච්චුප්පන්න රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම. ඒතර මේක ඇතුලේ අම්මා ඉන්නව නෙමෙයි. පෙනීම. ඒතර මගේ අම්මා දිරලා වයසට ගිහින් නාකි වෙලා අනේ දුකයි කියන එක ඇසුරු කරන්නේ අර මඤ්ඤණාව ඇතුලේ. නව වර්තමානයේ මේ පච්චුප්පන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම අතීතයක ඉඳලා ආවේ නෑ. ඒක අනාගතයට යන්නේ නෑ. ඒක අම්මා වෙන්නෙත් නෑ. ඒක මම වෙන්නෙත් නෑ. ඒක දිරන්නේ කුඩු වෙන්නේ නාකි වෙන්නේ නෑ. එහෙනම් ජරා මරණ සමුදය අපිට හම්බෙන්නේම අවිද්‍යාවට. නම මලකඳක් දිහා බලලා යම් කිසි කෙනෙකුට එතන මරණය සමුදය විච්ච ධර්මයක් බවට පත් වෙලා තියෙනවා නම් ඒක අවිද්‍යාවට. ඒතර යම් කිසි කෙනෙක් කියනවා නම් බුදුරජාණන් වහන්සේලාට ජරා මරණ ඉක්මවන්නට බැරි වුණා. රහතන් වහන්සේලාට ජරා මරණ ඉක්මවන්නට බැරි වුණා කියලා ඒක අභූත චෝදනාවක් බුද්ධ ශාසනයට කරන. දැන් අපි අද වෙනකොට පාංශකූලයකට ගියාම ඔක අහනවද නැද්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා පවා ජරා මරණයටපත් වුණා නම් අපිට කවර කතාද කියලා අහනවා. නමුත් ජරා මරණ සමුදය භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ අවිද්‍යාවෙන් සිද්ධ වෙන බව. ජරා මරණේ නිත්‍ය ධර්මයක් විදියට බුද්ධ දේශනාවේ කිසිම තැනක සඳහන් කළා නැහැ. ජරා මරණ අනිත්‍ය බවයි බුද්ධ දේශනාවේ පෙන්වන්නේ. එහෙනම් ජරා මරණේ නිත්‍ය ස්ථිර ධර්මයක් බවට පත් වෙන්නේ අවිද්‍යාව සහගත ලෝකයට. මොකද පච්චුප්පන්නේ විදර්ශනාව නැති කෙනාට කාලාන්තරයක් තිස්සේ ඉඳලා ජීවත් වෙලා මැරිලා යන කෙනා කියන දෘෂ්ටිය තියෙනවා. නමුත් දැන් මැරුණා මගේ අම්මා මැරුණා කියන තැනට තාත්තා ඥාතියා මැරුණා කියන තැනට ගිහිල්ලා නුවණින් බලපු කෙනාට තේරෙනවා මොකද්ද? මේ සම්පූර්ණයෙන්ම පංච උපාදානස්කන්ධය ඇතුලේ තමයි මමයි ලෝකේ මේ මුණ ගැහිලා තියෙන්නේ. ඒතකොට ඒක ඇතුලේ සම්පූර්ණයෙන් හම්බීච්ච දෙයක් යමක් බවට කරගත්ත මඤ්ඤණාවටයි මේ කොට වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ වෙලාවේ එයා දැනගත්තොත් මේ සකස් වෙච්ච පෙනීම අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ නිට්ටයව ස්ථිරව දෙයක් යමක් විදියට ප්‍රකාශ කළ නොහැකි අනාත්ම විච්ඡ අධ්‍යක්ීම. එතකොට මේ අධ්‍යක්ීම තුල නුවණ පිහිටනකොට එයාට අර මරණය ඉක්මවනවා. එයාට මරණයක් නෙවෙයි හම්බෙන්නේ. එයාට හම්බෙන්නේ ස්කන්ධ අධ්‍යක්ීම. එතකොට ඇත්තම කතාව ස්කන්ධ අධ්‍යක්ීම. එතකොට එයාට ඒක දිත්තේව දිත්තමත්තම් භවිස්සති කියන නුවණ පහළ වෙනවා. එතකොට දිත්තේව දිත්තමත්තම් භවිස්සති කියලා කියන්නේ අම්මා තාත්තා ඥාතියා විච්ච මලකඳ හම්බ වෙලා මලකඳ කුණු වෙනවා කියලා දැකලා අනේ වැඩක් නැහැ කියලා මේක දැක්කට වැඩක් නැහැ කියලා අතහරින අතහැරීමක් නෙවෙයි. එයා නුවණින් දකිනවා මොකද්ද මේක පංච උපාදානස්කන්ධات දැකීමක්. එතකොට ඔන්න අපිට තේරුම් යන්න ඕන මේ පංච උපාදානස්කන්ධ අත්දැකීමක් කියලා මුණ ගස්සවනවා නම් මුණ ගස්සන්නේ කාටද? ඒ තමයි සක්කාය දිට්ඨිය, තමයි අවිද්‍යාව, ඒ තමයි පුජ්‍යල භාවය. ඒතොර ඒක නැති කරන්න පුළුවන් ද අපිට දැන්? නෑ, නැති කරනවා නෙවෙයි අවබෝධ කරනවා. ඒතොර ඒ අවබෝධය තුළ ඇත්තටම පුජ්‍යලේක් සත්වයක් ආත්මයක් විසින් ලෝකේ අත්දකින්න බවට තිබ්බ දෘෂ්ටිය ප්‍රහීන වෙනවා. දෘෂ්ටිය නිවැරදි වෙනවා. දැක්ම නිවැරදි වෙනවා. ඒ කියන්නේ මෙතුවක්කල් ලෝක සත්‍යය හිතන් හිටියේ ඒක ඇත්ත විදිහට. ප්‍රඥාවන්තය තේරුම් ගන්නවා ඒක එවැනි ආකාර දෙයක් නෙවෙයි මෙන්න මෙවැනි දෙයක්. එහෙනම් මේ වෙලාවේ පෙන්නපු අත්දැකීම අපි අතීතයට ගියා කියලා කියයි මේ වෙලාව ගෙවිලා. නමුත් මේ වෙලාව ගෙවිලා අතීතයට ගියා කොට අතීතයට ගිහලා නැවත හොයන්න බෑ ගෙවිච්ච එක. එතකොට අපිට පැහැදිලි
අපි කොච්චර දුර දුවලා ගියත් මිරිඟුව තියෙන තැන හොයන්න බෑ. මිරිඟුව තියෙන තැන හොයන්න බෑ. ඒ වගේ තමයි මිරිඟුවේ ක්‍රියාවලිය වගේ තමයි ස්කන්ධවල ක්‍රියාවලිය. මිරිඟුවේ වතුර වගේ තමයි මොකද්ද? අපි අත්දකින්න දේ ඒක ඇතුලේ. පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය තුල අත්දකින්න දේ. ඒතකොට තමන් විදිහට ලෝක විදිහට අත්දකින්න දේ මිරිඟුවේ වතුර වගේ. දැන් අපිට එහෙනම් ඒ අත්දකින්න දේ තියෙනවා වගේ පේනවා. මිරිඟුවක් තියෙනවා වගේ පේනවා. ඒකේ යථාර්ථය පසක් කරනවා. එතකොට ඒකේ යථාර්ථය තමයි අනිත්‍යයි. එතකොට දුක්ඛයි කියනකොට අපි තේරුම් ගන්න ඕන දුක සහ දුක්ඛ සමුදය නිතරම අවිද්‍යා සහගත ලෝකයට හම්බ වෙනව ඇත්ත නොදන්න කම නිසා. එයාට අම්මා තාත්තා දුව පුතා විච්ච රූපත් එක්ක ගනුදෙනුව පවතිනවා. ඒක ඇත්ත කරගන්නවා. ඒ තාක්කල් දුක සමුදයට කොටු වෙනවා. ප්‍රඥාවන්තයා දන්නවා මේක ස්කන්ධයන්ගේ සකස් වීමක්. මේක මෙබඳු ආකාර දෙයක් කියලා දකිනකොට ඒ තුල යාට නිරෝධ මාර්ගයේ ප්‍රත්‍යක්ෂයි. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව විවර වෙනවා. ඇයි? එයාට දැන් අම්මා විච්ච රූපේ නිරෝධ වෙනවා. තාත්තා විච්ච රූපේ නිරෝධ වෙනවා. නිරෝධ වෙනවා කියන්නේ නැති වෙනව නෙවෙයි. අම්මා තාත්තා බවට පත් කරගෙන තියෙන්නේ අවිද්‍යාවෙන් බව දකිනවා. එතකොට එයා දකිනවා මෙතන ඇත්තටම අර හීනේ ඇතුලේ ලැබපු අත්දැකීම වගේ අත්දැකීම ලබන මොහොතේ මම ජීවත් වෙනවා ලෝකේ තියනවා බවට දැනුණට එහෙම දෙයක් නිට්ටියව ස්ථිරව සිද්ධ වෙලාම නැති තැනක තමයි මේ සිද්ධ උණු බවට අරගෙන තියන්නේ කියන අවබෝධය ප්‍රත්‍යක්ෂ කරනවා. ඉතින් මේක තමයි ධර්මතාවයේ විදිහට අවබෝධ කරගන්න. එහෙනම් චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා කියන්නේ තියෙන දුක නැති කරනවා කියන එක නෙවෙයි. දුකටත් සමුදයටත් හේතුව අවබෝධ කරනවා. මෙන්න මේ නිසයි මෙයා දුක සමුදයට කොටු වෙන්නේ කියලා අවබෝධ කරනකොට හේතුව දුරු වෙච්ච තැනක අපිට නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ කියන්නේ දුක එන්නම බෑ එතන. ඒ දැක්ම ඇතුලේ. දුක එන්න ක්‍රමයක් නැහැ. දුක එන්න තිබුණු දෘෂ්ටිය ප්‍රහීන වෙනවා. අන්න ඒකට කියනවා දුක්ඛ නිරෝධය. එතකොට දුක්ඛ නිරෝධය කියලා කියන්නේ තිබුණු දුක නැති වුණා කියන එක නෙවෙයි, දුක සකස් වෙන්නෙම නැති තැන. ඒක තමයි අවබෝධය. එතකොට මේ දුක්ඛ නිරෝධය මිසක නිවන කියලා කියන්නේ අර දුක් විඳ විඳ හිටපු කෙනෙක් නිවනට ගිහිල්ලා ලබපු නිවනක් නෙවෙයි. දුක් විඳ විඳ හිටපු කෙනා කියන තැන තිබුණු දෘෂ්ටි සහගත අවිද්‍යා අඳුර ප්‍රහීන වීම. ඒ තුළ තමයි නිවන කියලා කියන්නේ. එතකොට ඇත්තටම හීනේ දැක දැකා ඉඳලා කෙනෙක් නැගිටලා බැලුවට පස්සේ හීනේ දැක දැකා හිටපු කෙනෙක් නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා. එවැනි දෙයක් ඒ වෙලාවේ සිද්ධ වෙලාම නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට අපි තේරුම් ගත යුතුයි එහෙමනම් මෙන්න මේ විදිහටයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳව අවබෝධ කරගන්න. නැති දෙයක් ඇති විදිහට මවාපාන බවට භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නටයි රූපේ පෙන පිඩක් වේදනාව දිය බුබුලක් සංඥාව මිරිඟුවක් සංකාරයේ කෙහෙල් කඳක් විඥානේ මායාවක් කියන උපමා රූපක ටික අපිට පැහැදිලි කරලා දෙන්න. කෙනෙකුට මේ ධර්මතාවය අවබෝධ වෙනවා කියලා කියනකොට යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේක මං අවබෝධ කරගෙන යම් කිසි වෙනසකට මගේ ජීවිතේපත් කරගන්න ඕනේ කියලා. එතකොට යම් කිසි වෙනසකට ජීවිතේ බලෙන්පත් කරගන්න කාටවත් බෑ. එහෙම බලෙන්පත් කරගන්න හදනවා නම් අර පංච උපාදානස්කන්ධය ඇතුලේ හමු වෙන තමන්ට තමයි ඒක කරගන්න වෙන්නේ. ඒ නිසා අපි මතක තියාගත යුතුයි ධර්ම අභිසමය අපි කරන්නේ තමන් විදිහට පවතින මුලාසහගත දෘෂ්ටීන්ගේ ප්‍රහීනය පිණිස බව. ඉතින් අපි අද දවසේ මේ ධර්ම දේශනාව තුලින් බලාපොරොත්තු වෙන්නේ පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම තමන්ගේ ජීවිතයට ගලපා ගැනීම උදෙසා හේතුපකාර වෙන විදියට යම් උපකාරක ධර්මයක් සිද්ධ කර දෙන්නට. අපි හිතනවා මේ ධර්ම දේශනාව තුළ අපි ගත් උත්සාහයේ ප්‍රතිඵල ඔබ ජීවිතයට එකතු කරගන්නට උත්සාහවන්ත වෙයි කියන කාරණාව. මේ ධර්ම කාරණාව මෙතනින් ශ්‍රවණය කළා නතර කරන්නේ නැතුව ඒ ධර්ම කාරණාවන් මෙනෙහි කරගෙන Taman
මනා නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව තමන්ගේ ජීවිතය ඇතුලේ මේ ටික සිහියෙන් කල්පනා කරගෙන නැවත නැවත ඒ තුල මතුවෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරගනිමින් ධර්ම අභිසමයේ පිණසම උත්සාහවන්ත වෙන්න කියන ඉල්ලීම සිද්ධ කරනවා. ධර්ම අභිසමයේ පිණසම මේ ධර්ම දේශනාමය පින්කම හේතු වේවා, උපකාර වේවා, උපනිශ්‍රේ වේවා කියන ආශිර්වාදයන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම අද දවසේ ධර්ම දේශනාමය පුණ්‍ය කර්මය උදෙසා සදැහැති ප්‍රතිබර දායකත්වයේ සිද්ධ කරන්නේ ගණේ මුල්ල ගලහිටියාවේ පදිංචි ඉසුරු උඩවත්ත මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් ඒ හැම දිනාට මුතුන් ධර්ම අභිසමයේ පිණසම හේතු වාසනාම වේවා කියන ආශිර්වාද සිද්ධ කරනවා. විශේෂයෙන්ම මීට වසර 6කට පෙර පරලෝව සැපත් සෝමාවතී රණසිංහ ආච්චි අම්මාවත් මීට වසර 35කට පෙර නැසී ගිය යූ ප්‍රේමරත්න තම පියාණන්ටත් බිරඳගේ පියාණන් වන වසරකට පෙර පරලෝව සැපත් වී.පී. නිමල් මහතාටත් නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වෙත්වා මේ පින් අනුමෝදන් කරගනිත්වා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන මෑණියන්ට නිදුක් නිරෝගී චිරජීවනයත් ධර්ම අවබෝධයත් වහවහාම ලබන්නටම හේතු පාරමිතාවක් බවටම පත්වෙත්වා කියන ආශිර්වාදය සිදු කරනවා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරන සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණසම හේතු වේවා, උපකාරක වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි, යහපතක් වේවා.